නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. සම්පසාදිනේ සදහම් දේශනා මාලාවේ තවත් උතුම් දේශනාවක් මේ සවස් කාලෙදී ඔබට සමීප කරන්නටයි ශ්‍රද්ධා රූපාණී ඔස්සේ අපි මේ විදිහට ඔබව හමු වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව අද සවස් කාලෙදිත් මැදිරියට වැඩම කළා. ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට අපි මුලින්ම පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්තුනේ සම්පසාදිනේ දේශනාව වගේම ශ්‍රද්ධා රූපාණී ඔස්සේ ඔබට ධර්ම දාණය සිදු කර ගන්නට අවකාශය උදා වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් ශ්‍රද්ධා දායකත්ව වංශය හරහා කතා කරන්න 071 232 88 87 දුරකථන අංකය ඔස්සේ ඔබට විස්තර දැනගන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ පණිවිඩයත් සිහිපත් කරගෙන පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතෙන් සිට ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට කාලය වෙන් කර ගන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්ප්‍රසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඒ 2022 ජූනි මාස 13 වන දින මිය පරලොව යන්ට යෙදුන ඉන්ද්‍රාණි මල්කාන්ති ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දිමුතුරුවන් මහතා සහ ඒ ධර්මනුපුරන් එකතු වෙලා. ඉතින් මේ දායකත්ව ධර්ම දේශනාව බාරගත්ත ඒ පින්වත් දිමුතුරුවන් මහතාත් මේ ළඟදී මිය පරලොව යන්න යෙදුනා කියලා මතක් කරලා තිනවා. ඉතින් මේ සදහම් දේශනාවෙන් රැස් කරන සීලම පුණ්‍ය ධර්මය ඒ දිමුතුරුවන් මහත්මයාටත් අනුමෝදන් කිරීම පිණිස මේ සදහම් දේශනාවෙන් රැස් වෙන සීලම පින් හේතු උපකාර වේවා. ඉතින් අද දවසේ පින්වත්නි මේ සදහම් සම්ප්‍රසාදිනී සදහම් දේශනාව සඳහා සූත්‍ර දේශනාවක් තෝරගත්තා. බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා තව කෙනෙකුට මහත්ඵල මහානිසංස ආකාරයෙන් පින් රැස් කරගන්න උදව් කරන්න පුළුවන් නම් ඒකටත් බුදුරජාණන් වහන්සේ පුළුවන් උපරිම ආකාරයෙන් උදව් කරනවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ එවැනි උපකාරයක් කරපු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ. ඒ කියන්නේ ශාක්‍යයන්ගේ ජනපදයේ, ශාක්‍ය ජනපදයේ. ඒ දවස්වල ශාක්‍යයෝ, කිඹුල්වත්පුර වාසී ශාක්‍යයෝ අලුතින් රැස්වීම් ශාලාවක් කරලා තිබ්බා. දැන් ශාක්‍යයෝ කියලා කියන්නේ ඉතින් රජවරුනේ. දැන් ඒ කට්ටියට මේ රැස්වීම් තියන්න මොන හරි පොඩි උත්සව ශාලාවක් වගේ උත්සව මේ ගන්න මේ හදිසි රැස්වීම් පවත්වන්න මේ ටිකක් විශාල රැස්වීම් ශාලාවක් කරා. දැන් ඒක මේ කරපු අලුත. ඒක කරලා ඉවරුණා විතරයි. ඒක මේ ඒ වෙනකොට ශ්‍රමණය කවුරුවත් පරිභෝග කරලා නැහැ. බ්‍රාහ්මණයෙක් පරිභෝග කරලත් නැහැ. ශ්‍රමණයෝ පරිභෝග කරලත් නැහැ. කිසිම මිනිසෙක් පරිභෝග කරලා නැහැ. ඒ කියන්නේ කටික කිසිම කටයුත්තකට තම පාවිච්චි කරලා නැහැ. මේක හදපු අලුත මේ. ඊට පස්සේ මේ ශාක්‍යෝ කල්පනා කරා මේක
අපේ මේ භාග්‍යතුන් වහන්සේ ඉස්ලාම පරිභෝග කරනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ශාක්‍යෝ එදා මේ ශාක්‍යෝ බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා මේ බුදුරජාණන් වහන්සේට මේ ශාක්‍යෝ මෙන්න මේ විදිහට කියවුවා. ස්වාමීනි මේ කිඹුල්වත් මේ පුරවාසී ශාක්‍යයන්ගේ ළඟදී කරපු ශාලාවක් තියෙනවා. ඒ වගේ මේ ශාලාව කවුරු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විසින් තාම පරිභෝග කරලා නැහැ. කිසිම මිනිසෙක් විසින් තාම පරිභෝග කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පළමුවෙන්ම මේ ශාලාව පරිහරණය කරනසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පළමුව පාවිච්චි කරන්නේ කපිලවත් මේ පසුව පාවිච්චි කරන්න පුළුවනි කියලා මේ බුදුරජාන් වහන්සේ ඒක නිහඬව පිළිගත්තා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ නිහඬව ඒ ආරාධනා පිළිගත්තට පස්සේ ශාක්‍යෝ එතනින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නැගිටලා පිටත් වෙලා ගියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වඩිනවා කියලා කට්ටියට මේ ශාක්‍යෝ පණිවිඩය කියලා මේ බුදුරජාන් වහන්සේ වඩින්න කලින් දැන් මේක ආරාධනා කරන්න ගියේ දවල් වෙලාවේ වගේ ආරාධනා කරලා හවස ඔක්කොම ලෑස්ති කරනවා දැන්. ලෑස්ති කරනවා මේ ස්වාමීන් වහන්සේලා වඩිනකොට මේ පාදෝවනා කරන්න පෑන් ලෑස්ති කරනවා, තෙල් පහන් ලෑස්ති කරනවා, ශාලාව සරසනවා, අතු ගානවා. මේවා කටයුතු ඔක්කොම කරලා කිඹුල ඒ ශාක්‍යෝ බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා සැලකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ අපේ ශාලාව බුදුරජාන් වහන්සේට වඩින්න පුළුවන් විදිහට අපි ඔක්කොම ලෑස්ති කළා. මේ සන්තාගාරේ පුරාවටම ඇතිරිය ඇතිරුවා මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වැඩින්න තෙල් පහන් දැල්වලා තියෙන්නේ, දියබඳුන් සකස් කරලා තියෙන්නේ. ස්වාමිනී බුදුරජාන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වඩින සේක්වා කියලා බුදුරජාන් වහන්සේගෙන් මේ ඉල්ලා සිටියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිවුරු හැඳ පොරවලා පාත්‍රය අරගෙන භික්ෂු සංඝයා වහන්සේ සමග ඒ රැස්වීම ශාලාවට වැඩම කළා. ඊට පස්සේ පාදෝවනා පෙන් වලින් බුදුරජාන් වහන්සේ පාදෝවණය කළා. ඒ ශාලාවේ මැද්දේ විශාල කණුවක් තිබ්බා. ඒ කණුවට පිට දීලා බුදුරජාන් වහන්සේ පෙරදිගට මුහුණලා වැඩ හිටියා. භික්ෂු සංඝයා වහන්සේ ඒ බුදුරජාන් වහන්සේගේ පිටිපස්සෙන් ඒ තියෙන ඉඩ සම්පූර්ණයෙන් අවකාශයේ මේ ඇහිරෙන විදිහට ලස්සනට පිළිවෙලට වාඩි වුණා. ඊට පස්සේ දැන් ශාලාවෙන් භාගික බුදුරජාණන් වහන්සේ සංඝයායි වැඩ ඉන්නවා. ඊතුරු භාගයේ ශාක්‍ය ඔක්කොම ඇවිල්ලා ශාක්‍යොත් පාදෝවණය කරගෙන සන්තාගාරය ඇතුළට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේටයි භික්ෂු සංඝයාටයි මුහුණලා මේ ශාක්‍ය ඔක්කොම ඉඳගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ශාක්‍යයන්ට දහම් කතාව කරනවා. ගොඩාක් වෙලා දහම් කතාව කළා. දහම් කතාව කළා ගොඩාක් වෙලා රැමින් දහම් කතාව කළා. රෑ බෝ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා ආනන්ද පින්වත් ආනන්ද මේ කපිලවස්තු වාසී ශාක්‍යයන්ට මේ භික්ෂු සංඝයාගේ හික්මෙන වැඩපිළිවෙල ගැන කියලා දෙන්න කියලා. බුද්ධ ශාසනයේ මේ භික්ෂු සංඝයා හික්මෙන වැඩපිළිවෙල ගැන සීක ප්‍රතිපදාව ගැන කියලා දෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා තියෙන ආනන්ද ඒ හින්දා මම පොඩ්ඩක් සැතපෙන්න වඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ ස්වල්ප වේලාවක් හාන්සි වෙලා ඉන්නම් කියලා මේ බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් එහෙමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ශාක්‍යයන්ට සීක ප්‍රතිපදාව කියලා දෙනවා දැන්. කොහොමද සීක ප්‍රතිපදාව කියලා දෙන්නේ? ඊට පස්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ශාක්‍යයන්ට කතා කරලා කියනවා පින්වත් මහානාම එතන මේ ශාක්‍යයන්ගේ ප්‍රධාන කෙනා විදිහට හිටියේ මහානාම ශාක්‍යයන්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මහානාම ශාක්‍යයට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. පින්වත් මහානාම මෙහිලා ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙනවා. ඔන්න දැන් ඉස්සල්ලාම මේ සීක ප්‍රතිපදාව පටන් ගන්න තැන බුදුරජාණන් වහන්සේ පහරා දසුරින්දයාට වදාළන්නේ මේ මගේ මේ බුද්ධ ශාසනය
හරියට මහමුද වගේ කියලා. මහමුද වගේ කියලා කියන්නේ පටන් ගන්න තැනම ගැඹුරු නෑ. ඉස්සලාම වෙරළෙන් පටන් ගන්න. වෙරළේ ඉස්සලාම මේ ඇඟිලි ටික දෙමිලා මේ විලුඹ මේ යටිපතුල තමයි ඉස්සලාම තෙමෙන්නේ නේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අලුතෙන් එන ශ්‍රාවකයා ඉස්සලාම සිල්පදවල හික්මෙන්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මහානාම ශාක්‍යයට ඉස්ලාම් ශ්‍රාවකයා සීල සම්පන්න වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එයා කුඩා අනුකුඩා වරදේ පවා බීදකමින් වාසය කරන්න ඕනේ. ඉස්සෙල්ලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පිළිවෙල මතක් කරනවා. ඉස්සෙල්ලාම සීල සම්පන්න වෙන්න ඕනේ. ඊට පස්සේ එයා ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. ඊට පස්සේ එයා අවබෝධයෙන් තන් වළඳන්න ඕනේ. ඊට පස්සේ එයා නිදිවරාගෙන භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා සද්ධර්ම 7කින් සමන්විත වෙන්න ඕනේ කියලා. සද්ධර්ම 7කින් සමන්විත වෙන්න ඕනේ. මේ ජීවිතයේදීම සැපසේ වාසය කරන්න පුළුවන්, නිදුකින් වාසය කරන්න පුළුවන් විදිහට විපුල භාවයෙන් වාසය කරන්න පුළුවන් විදිහට ධ්‍යාන 4 උපදවාගෙන වාසය කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ තමයි යෝන් සීල සම්පන්න වෙන්නේ කොහොමද කියලා මහානාම ශාක්‍යයට කියලා දෙන්නේ. කොහොමද සීල සම්පන්න වෙන්නේ? එයා ඒ ශ්‍රාවකයා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා. දැන් මේ ප්‍රතිපදාවේ හැසිරෙන භික්ෂුව ගැනනේ කියන්නේ නේ. භික්ෂුවට තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා. ඊතා යහපත් පැවතුම් වලින් යුක්ත වෙනවා. අනුමාත්‍ර වර්ධේ පවා බියදකමින් වාසය කරනවා. ඒ සිල්පද සමාදන් වෙලා ඒ ආකාරයේ මනාකොට හික්මෙනවා. ඔහොම තමයි පින්වත් මහානාම මේ භික්ෂුව සීලය සමාදන් වෙලා සීල සම්පන්න වෙන්නේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මහානාම ශාක්‍යයට කියනවා ඊළඟට තමයි ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ. කොහොමද ඉන්ද්‍රිය සංවර කරන්නේ? මේ ඉන්ද්‍රිය කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මේ ඉන්ද්‍රියයන්ගෙන් තමන්ගේ හිත ඇතුළට අකුසල් එන ආකාරයේ කිසිම අරමුණක් ගන්නෙ නැහැ. යම් කිසි රූපයක් දැකලා අකුසල් හට ගන්නවා නම් ඒ රූපේ කුඩා නිමිති අනුනිමිති ගන්නෑ. යම් කිසි මේ ශබ්දයකින් අකුසල් හට ගන්නවා නම් ඒකෙන් නිමිති අනුනිමිති ගන්නෑ. ඔයගේ ඇස කන නාසය දිවකය මනස සංවර කර ගන්නවා. ඒ ඇස කන නාසය දිවකය මනස සංවර කර ගන්නවා අකුසල් හටගන්නේ නැති වෙන්න. ඔන්න ඔය ආකාරයට තමයි මේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය ගැන ලොකු හොඳටම පැහැදිලි කරලා දෙනවනේ මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේටනේ. මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට කෙටියෙන් දහම් දේශනා කරනකොට මාළුන්ගේ පුත් මහා මේ ස්වාමීන් වහන්සේට ඒක දීර්ඝව මේ තේරෙනවා. ඊට පස්සේ කියන්නේ මේ යම් කිසි කෙනෙක් රූපය විඳිනකොට අභිජ්ජාවෙන් විඳොත් එයා ඒ රූපේ නිසා ගොඩාක් වේදනාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට වේදනාවන්ට මුහුණ දීලා වාසය කරනකොට එයා දුක් හට ගන්නවා, දුක් ගොඩ ගැහෙනවා, දුක් එකතු වෙනවා. ඉතින් එහෙම දුක් රැස් කරන කෙනා නිවනින් ඈත් වුණා කියලා කියන්නේ නේද? ඉතින් ඒ නිසා මේ අකුසල් හිතේ හටගන්න දැන් ඇතින් රූපයක් දැකලා අකුසල් හට කරගෙන සිතේ දුක රැස් වෙන්න එයා මොකද වෙන්නේ? මේ නිවනින් ඈත් වෙලා යනවා. එතකොට මේ සිල් රකින්නේ ඉන්ද්‍රිය සංවරයෙන් ලොකු බලපෑමක් කරනවා. ඇයි අපි ඉන්ද්‍රිය අසංවර වුණොත් සිල්පද කැඩිලා යනවනේ. ඒ නිසා අපි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක හොඳට ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්න ඕනේ. ඇසින් රූපයක් දැක්කොත්, ඇසින් රූපයක් දකිනකොට, කනට ශබ්දයක් ඇසෙනකොට, ඊට පස්සේ නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රසය දැනෙනකොට, කයට පහස දැනෙනකොට, මනසට අරමුණු දැනෙනකොට ඒ ඉන්ද්‍රියන් අපි සංවර කරගන්න ඕනේ. සංවර කරගන්න ඉතින් අපි පටන් ගත්ත තැනම අපේ ඉන්ද්‍රිය හයම සංවර වෙලා අපිට පහසුවෙන් එක කරගෙන යන්න බෑ ඉතින්. ඒකට ඉස්සලාම උත්සාහයක් වීරියක් ගන්න ඕනේ. පටන් ගත්ත තැනම සාර්ථක වෙනවා නම් ඉතින් අපිට එහෙම ලොකු මහන්සියක් ගන්න දෙයක් නැහැ නේ. බුද්ධ ශාසනයේ න වීරියක් කියලා දෙයක් තියෙන්නේ නැහැ, විදියක් නැහැ නේ. එහෙනම් අපි ඉස්සලාම පටන් ගන්නකොට අපිට මේක කරන්න අමාරුයි.
මේ ඉන්ද්‍රිය සංවරය කරන්න අමාරුයි. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම කැමැත්තක් ආසාවක් ඇති කරගන්න ඕනේ කෙරේ. මමත් ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ටික ටික පුරුදු වෙන්න ඕනේ. එකපාරටම ඉන්ද්‍රිය සංවරය කරනවා කියලා ඇසින් දකින රූප මේ කිසිඳු රූපයකින් අකුසල් එන්නේ නැති වෙන්න අපිට ඉන්ද්‍රිය එකපාරටම මේ හරියටම සංවර කරගන්න බෑ. අපේ හිතට අකුසල් එනවා, හිත විසිරලා යනවා, කාමච්ඡන්දයට යනවා. එහෙම එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මෙනෙහි කර තමයි අපි මේක කරන්න ඕනේ. කනට ශබ්ද ඇසෙනකොට අපිට සමහර වෙලාවට දේශය ඇති වෙනවා, රාගය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. එතකොට ඒවා පාලනය කරගෙන අසවලා මට බැන්නා, අසවලා මට මේවා කිව්වා, මට පරුස වචනෙන් බැන්නා, මගේ කුලමල කියා බැන්නා කියලා. කනට ඇසෙන ශබ්දය ගැන හිතා දේශය ඇති වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශය ඇති කරගන්න එපා කියලා කිව්වා, මේ කන සංවර කරගන්න කියලා වදාලා කියලා. ඒවා සිහිපත් කළා තමයි සංවර කරගන්න ඕනේ. නැත්තම් අපිට කනට ශබ්ද ඇහෙනකොටම මේ කන සංවර කරගන්න දෙන්නේ කියලා අපිට එකපාරටම පටන් ගත්ත තැනම හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි බුද්ධ ශාසනයේ මේ තියෙන වැඩපිළිවෙල පුරුදු කරන්න ඕනේ. ඒකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන තැනට වැටුනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ පුරුදු කරන්න. ඊට පස්සේ තමයි පින්වත් මහානාම දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා. පින්වත් මහානාම ওই විදිහට ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වුණාම බොජුන් වළඳන්නේ කොහොමද? එයා භෝජනේ වළඳන්නේ අවබෝධයෙන්. පින්වත් මහානාම මෙහිලා ආර්ය ශ්‍රාවකයා නුවණින් ප්‍රත්‍යක්ෂා කරලායි දානේ වළඳන්නේ. මේ ආහාර ගන්නේ ජවයේ පිණිස නෙවෙයි. මදේ පිණිස නෙවෙයි. ඊට පස්සේ මේ කය සැරසීම පිණිස නෙවෙයි. ඒතන මස් පිඩු වැඩිම පිණිස නෙවෙයි කියලා තමයි ඒ ආර්ය ශ්‍රාවකයා දානේ වළඳන්නේ. ආයේ කොහොමද දානේ වළඳන්නේ? මේ කයේ පැවැත්ම පිණිස. යැපීම පිණිස. ආහාරය නොගැනීමෙන් ඇතිවෙන වෙහෙස සංසිඳවා ගැනීම පිණිස. ඊට පස්සේ මේ බඹසර ජීවිතයට අනුග්‍රහ පිණිස ආහාර ගන්නේ කියලා. ඊට පස්සේ මේ උපන් බඩගිනි වේදනා තියෙනවා නම් ඒව නැති කරලා දාන්න. අලුතෙන් බඩගිනි වේදනා හට ගන්නවා නම් ආහාරය නොගැනීම හේතුවෙන් ඒව නැති කරලා දාන්න. ඒ වගේම මේ මාගේ ජීවිත යාත්‍රා පහසුවෙන් නිවිර්දි ආකාරයෙන් සුවසේ කරගෙන යාම පිණිස සුවසේ මට ධර්ම අවබෝධය කරන්න බණ භාවනා කර ගැනීමට පහසු වීම පිණිස කියලා තමයි ආර්ය ශ්‍රාවකයා දන් වළඳන්නේ බොහොම අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලා. එතකොට මෙතන මේ තැනට එන්න ඉතින් අපි ගොඩාක් උත්සාහයෙන් වීරිය මහන්සියෙන් කරන්නේ. දැන් බලන්න ඉතින් අපිට කෑමක් හම්බුනොත් අපි අලුතින් අපිට ඇහැ පිනවන කෑමක් හම්බුනොත් දිව පිනවන කෑමක් හම්බුනොත් අපි ඒක සමහර විට මේ ප්‍රත්‍යක්ෂා කළා නෙවෙයි වළඳන්නේ නේ. කෑම කන්නේ නේ. අපි කන්නේ ඒක ආසාවෙන්. පෙනුමට දකින්නකොට පෙනුමට ආසයි. මේකේ රස කොහොමද දන්නේ කියලා රසට ආසාවෙන් තමයි මේ ඒක කරන්නේ මේ කෑම ගන්නෙ. එතකොට අපේ හිතේ තෘෂ්ණාව වැඩි වෙනවා. මොකද මේ ආහාරය කියන එකේ පංචකාමයෙන් තියෙනවා. ඇයි ආහාරයෙන් ඇස පිනවනවා. ආහාරයක් ඉස්සෙල්ලාම ඇහැ පිනවන්නනේ හදන්නේ නේ. ලස්සනට සරසලා ඇහැ පිනවනවා. ඊට පස්සේ ඒ ආහාරය ගන්න සද්දෙන් නේද? ඒ ආහාරය ගන්න සමහර බැදුම් වර්ග තියෙනවා. ඒ වගේ කරස් ගාලා රස එනවා. සමහරු කැමති රස මේ සද්දෙන් කන්න. එතකොට ඒ ආහාරයේ තියෙනවා සද්ද රසයක් තියෙනවා. ඊට පස්සේ නාසයට එන ගඳ සුවඳ නම් මිහිරි සුවඳක් එනවා නේද ආහාරයෙන්. ඊට පස්සේ රසය, ඊට පස්සේ දිවට දැනෙන පහස ඒ ආහාරයෙන්, ඊට පස්සේ මනසට දැනෙන රසවත් අරමුණු විතරක මේ පංචකාමයේම මේ ආහාරයේ තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආහාර ගන්නකොට හොඳට නුවණින් විමසලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂා කරලා ගන්න කියලා ආහාරය. ඇයි නැත්තම් ගිජුකමින් අර දානි වළඳනවා. ඊට පස්සේ වළඳලා ඊට පස්සේ වළඳන්නේ ඒ ගිජුකමට වළඳනකොට මොකද වෙන්නේ? ඉස්මෘත්තාව වෙනවා. ඊට පස්සේ බණ භාවනා කරගන්න බෑ. ඊට පස්සේ නේද කය පහසුවෙන් තියාගෙන ඉඳගෙන ඉන්න බෑ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකෙන් වළඳලා මහන්සියට ඕන් නිදිමත එනවා. බත් මතේ ආවම ඕන් නිින්ද යනවා. නිදි කිරා වැටෙනවා. ඊට පස්සේ කයට අමාරුයි නේද? වැඩිපුර වළඳලා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආහාරය කියන එක ප්‍රත්‍යක්ෂ කරලා ගන්න තියෙන කියලා. ආහාරය කියන එක ප්‍රත්‍යක්ෂ කරලා ගන්න තියෙන කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අර පුත්තමාංශ උපමාව. නේද? කාන්තාරයේ අම්මයි තාත්තයි පුතයි යනකොට කෑම ඉවර වෙලා කාන්තාරයෙන් එතර වෙන්න තව මේ යන්න තියෙනවා. එතකොට මේ අම්මයි තාත්තයි බොහොම මේ තමන්ගේ මැරිච්ච දරුවගේ මස් කාලේ යනවා වගේ මේ ආහාරය ගන්න කිව්වේ ඒක උපමාවක්. ඒ උපමාව අරගෙන තමයි බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ඒ විදිහට ආහාරය ගන්න කියලා. ගිජු කමින් ගන්න නැතුව නේද? ඒ මැරිච්ච පුතාගේ ආහාරය ගන්න මේ දෙමාපියෝ මේ මස් කෑලි කන්නේ මේක හොඳ කෑල්ල මේක රස කෑල්ල. එහෙම කියලා හිතන නෙවෙයිනේ. ඒ නිසා ඒ විදිහටම හිතන්න කියලා කිව්වා. මම මේ ආහාරය ගන්නේ ජවයේ පිණිස නෙවෙයි, මදියේ පිණිස නෙවෙයි කියලා හිතලා මේ ආහාරය තමන්ගේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස විතරක්ම ගන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළා තියෙන මේ ප්‍රතිපදාවේ තියෙන ඊළඟ කාරණේ පින්වත් මහා නාම ආර්ය ශ්‍රාවකයන් නිදිවරාගෙන භාවනා කරනවා. දැන් ආහාරය අවබෝධයෙන් යුතුවම ගන්න පුරුදු වෙලා ඊළඟට මොකද කරන්නේ? නිදිවරාගෙන භාවනා කරනවා. කොහොමද නිදිවරාගෙන භාවනා කරන්නේ? දහවල් කාලේ සක්මන් කරමින් වාඩි වෙමින් මේ හිත නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසිදු කරනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන්ගෙන් නිදිමත එනවා, තීන මිද්ද එනවා, කාමච්ඡන්දි හට ගන්නවා, ව්‍යාපාදි හට ගන්නවා. මේ ඔක්කොම හට ගන්නවා, උද්ධච්ච කුක්කුච්චි හට ගන්නවා. මේවා එනකොට මැඩපවත්ත මෙයා සක්මන් කරමින් ඉඳගනිමින් හැම වෙලේම නීවරණ ධර්මයෙන් බැහැර කර බොහොම අමාරුවෙන් තමයි මේ භාවනා කරන්නේ. ඊට පස්සේ රාත්‍රී කාලයේ ප්‍රථම යාමයේදී අර විදිහටම සක්මන් කරමින් වාඩි වෙමින් අර විදිහටම නීවරණ ධර්මයෙන් බැහැර කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ රාත්‍රී කාලයේ මධ්‍යම යාමයේ එයා සිංහ සෙයියාවෙන් දකුණු ඇලේ මම උදේම නැගිටිනවා කියන සංඥා මෙනෙහි කරලා සැතපෙනවා. නැවත ආයෙ රාත්‍රී පච්චම යාමේදී උදේ පාන්දරින්ම හැරිලා ඊට පස්සේ ආයෙත් මොකද කරන්නේ? එයා සක්මන් කරමින් වාඩි වෙමින් පංච නීවරණ ධර්මයන් බැහැර කරන්න භාවනා කරනවා. ඊට පස්සේ පුරුදු කරන්න කිව්වා ඕකට. ඉස්ලාම සීලයේ සමාදන් වෙලා ඉන්ද්‍රිය සංවරය කරලා ආහාරයට තියෙන ගිජුකම නතර කරලා දැන් මේ හිත හදන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා. ආර්ය ශ්‍රාවකයා. ඊට පස්සේ තමයි මේ විදිහට නිදිවරාගෙන භාවනා කරන්න කියලා දැන් නිදිවරාගෙන භාවනා කරන පංච නීවරණ ධර්ම මෙතන ලොකු පිනක් රැස් වෙනවා. ඒ පිනෙන් ධර්ම මාර්ගයේ දියුණු කරන්න අපිට වාසනාව ලැබෙනවා. ඊට පස්සේ අපි ගොඩාක් අකුසල් ධර්මයන් එන්නේ එක බැහැර කරනවා. මෙතනදි සිහිය දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා. මේ අවස්ථාවේ ගොඩාක් ගුණධර්ම අපේ ජීවිතේට එකතු වෙනවා. ඒ නිසා මේ අවස්ථාව මගහැරලා මේ අවස්ථාව උඩින් පැනලා ඒ ගුණධර්ම ඇති කරගන්න අවස්ථාවක් නැහැ. එහෙමනම් අපි සසරේ ගොඩාක් පින් කරලා තියෙනනේ බණපදේ අහනකොටම අපි මේ මාර්ගඵල ලබන්න නේද? ඉතින් මේ නෙయ్య පුද්ගලයන් නෙමෙයි බුදුරජාන් වහන්සේ මෙතර ධර්මයක් වදාලා කියලා කියන්නේ. ඒ කියන්නේ නෙయ్య පුද්ගලයා ගුරු ඇසුරේ වාසය කර මේ විදිහට ධර්මයේ හැසිරී වාසය කරන්න ඕනේ. ඒ නිසා මේ විදිහට අපිට මේ නිදිවරාගෙන භාවනා කරන කොටසේ තියෙන ಗುಣධර්ම ටික ඇති කරගන්න නම්, වීරිය ඇති කරගන්න නම්, සිහිය ඇති කරගන්න නම් මේ අවස්ථාවට මුහුණ දෙන්න වෙනවා. අපි නිදිවරාගෙන භාවනා කරන්න වෙනවා. එතකොට තමයි මේ වීරිය ඇති වෙන්නේ, ඒ සිහිය වැඩෙන්නේ. අපේ වීරිය වැඩෙනකොට අපේ ධර්ම අවබෝධ වෙන්නේ. ඒ වීරිය වැඩෙන්න ඕනේ, සිහිය වැඩෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ඒ ප්‍රඥාව වැඩෙන්නේ නීවරණ ධර්මයන් එනවා කියලා දැනගන්නකොට ඒව නීවරණ ධර්මයන් බැහැර කරන්න යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කරන්න ඕනේ. නේද? ඊට පස්සේ ඒක කරලා එපා වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතා, ධර්මය ගැන හිතා, සංඝයා ගැන හිතා නැවත ඒ භාවනා ආරමුණු වලට අපේ හිත සකස් කරගන්න ඕනේ. නැත්නම් මම මේක කරනවා මේක කරගන්න පුළුවන් දෙයක්ද දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ගැන සැක, ධර්මය ගැන සැක එනවනේ. ඒතකොට ශ්‍රද්ධාව වැඩෙනවා ඒකෙන්. ශ්‍රද්ධා වීර්යය වැඩෙනවා, සිහිය වැඩෙනවා. ඊට පස්සේ හිත සමාධිමත් කරන්න උත්සාහ කරනවා, සමාධිය වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා.
නේද? ඒ නිසා තමයි මේ නිදිවරාගෙන භාවනා ජාගරියානු යෝගී කියලා කියන්නේ ಗುಣධර්ම රසක් තියෙන ಗುಣධර්ම ගොඩාක් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් මේ ධර්මයේ හැසිරෙන ක්‍රමයක්. ඊට පස්සේ මේ විදිහට ජාගරියානු යෝගී යෙදුන කෙනා ඊළඟට සප්ත ධර්මයකින් සමන්විත වෙන්න ඕනේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මහානම් ශාක්‍යයට දේශනා කරනවා. මොනවද මේ සප්ත ධර්මයේ? පළවෙනි එක තමයි ඒ ආර්ය ශ්‍රාවකයා සදැහැති කෙනෙක් වෙන්න ඕනේ. සදැහැති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අරහන් වුණසේක. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වුණසේක. භාග්‍යතුන් වහන්සේ විද්‍යාචන්න සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදු වනසේක, අනුත්තර පුරිස ධම්මසාරති වනසේක, සත්තා දේව මනුසානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් පහදිනවා. අවබෝධයෙන් අදහ ගන්නවා. නේද? ඒ අවබෝධයෙන්ම පහදිනවා කියලා කියන එක උපතින් එන එකක් නෙවෙයි නේ. අපි බෞද්ධයෝ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නවා. එහෙම එන එකක් නෙවෙයි මේ අවබෝධයෙන් සරණ යනවා කියන එක. එයා බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයෙන් අඳුන ගන්න ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් සමන්විතයි කියලා එයා අවබෝධයෙන් මේ ගුණ දැනගෙන සරණ යන්න ඕනේ. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තරම සර්වඥයි, බුදුරජාණන් වහන්සේ ඇත්තරම සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාරපු ධර්මයේ අපි කියවනකොට අපිට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඇයි සර්වඥ කෙනෙකුට ඇරෙන්න ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරපු කෙනෙකුට ඇරෙන්න මෙවැනි ධර්මයක් කියන්න මේ බෑ ඇත්තටම. මේ ධර්මය කියන්න පුළුවන් මෙවැනි ධර්මයක් ඉස්මතු කරලා ගන්න පුළුවන් සර්වඥ කෙනෙකුටමයි. සම්මා සම්බුදු කෙනෙකුටමයි. ඒ නිසා මේ ධර්මයේ කියවනකොට තමයි බුදුරජාන් වහන්සේ ගැන පහදින්නේ. ඉතින් ඊට පස්සේ එයා ලැජ්ජා ඇති කෙනෙක් වෙනවා. ලැජ්ජා ඇති කරගන්නේ මොකටද? කයින් වැරදි කිරීමට ලැජ්ජා වෙනවා. වචනයෙන් වැරදි කිරීමට ලැජ්ජා වෙනවා. මනසින් වැරදි කිරීමට ලැජ්ජා වෙනවා. ඊට පස්සේ එයා බය ඇති කරගන්නවා. කයෙන් වචනයෙන් මනසින් අකුසල් කරන්න ලැජ්ජා බය ඇති කරගන්නවා. එතකොට එතන කාරණා තුනයි. පළවෙනි එක සද්ධාව ඇති කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් අදහගෙන, දෙවෙනි එක අකුසල් ධර්මයන්ට ලැජ්ජාව, තුන්වෙනි එක අකුසල් ධර්මයන්ට බය. ඊට පස්සේ එයා බහුශ්‍රත කෙනෙක් වෙනවා. ඇසෝ ධර්මයන් දරා ගන්නවා. ඇසෝ ධර්මයේ මතකයෙන් රැස් කර ගන්නවා. ගොඩාක් ධර්මයේ මතකේ තියා ගන්නවා. යම් මේ ධර්මයක් මුල කල්යාණ වේද, මැද කල්යාණ වේද, අවසානයේ කල්යාණ වේද, අර්ථ සහිතවොත්, පැහැදිලි ප්‍රකාශ වලින් යුක්තවොත්, මුළු මනින්ම පිරිපුන් පිරිසුදු නිවන් මඟ බඹසරයයි ප්‍රකාශිත ධර්මයේ වේද, ඒ වූ ආකාරයෙන්ම ධර්මය ගැන අවබෝධ මේ බොහෝ කොට අසා ගන්නවා. බොහෝ කොට අහලා තියෙනවා. ඒ ධර්මයන් හොඳින් දරාගෙන තියෙනවා. වචනයෙන් පුරුදු කරලා තියෙනවා. සිතින් විමසලා තියෙනවා. නුවණින් වටහා ගන්නවා. මේ ආකාරයෙන් ඊළඟට බහුශ්‍රුත වෙන්න ඕනේ. ඒ කාරණාව හතරවෙනි කාරණාව. ඊට පස්සේ එයා දැඩිවගත් වීර්යයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිසත් එයා බොහෝ බලවත් වීර්යයක් උපදවා ගන්න ඕනේ. දැඩි වීර්යයක් උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ තාමෝ අදල්ල පරක්‍රම කියලා අත් නොහරින වීර්යයක් ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ හොඳ වීර්යයක් ඇති කරගෙන එයා කුසල් දහම් දියුණු කරන්න ඕනේ. අකුසල් දහම් ප්‍රහාණය කරන්න ඕනේ. ඔය ආකාරයට මනාවකට වීර්යය වඩන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔහු සිහියෙන් යුක්ත වෙන්න ඕනේ. සිහිනුවණින් යුක්ත වෙන්න හැම දෙයක්ම සිහියෙන් කරන්න ඕනේ. ඒ සිහියෙන් කරනකොට ඒ අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ ඒ ආකාරයෙන්ම. එහෙම යුක්ත වෙනකොට එයාට බොහෝ කල දේවල්, බොහෝ කලකට කලින් පැවසූ දේවල් සිහි කරන්න පුළුවන් වෙනවා. පුන පුනා සිහි කරන්න පුළුවන් වෙනවා. ඒ ආකාරයෙන් පුන පුනා සිහි කරන්න පුළුවන් වෙනකන් මේ බොහෝ කාලයක් කරපු කීප දේවල් මතක් කරන්න පුළුවන් වෙනකන් එයා හොඳට සිහිය දියුණු කරන්න ඕනේ. ඒ தത്വෙට එනකන්. ඒකනේ සිහිය දියුණු කරන අය අතරින් මේ ආනන්ද ස්වාමීන් අග්‍රවුණේනේ සිහිය තියෙන අය අතරින්. ආනන්ද ස්වාමීන් වහන්සේට ගොඩාක් මේ කාලයකට කලින් කියපු දේවල්, කරපු දේවල්,
ඒ සිද්ධ වුණ දේවල් ඔක්කොම මතකයි. පුන පුනා නැවත නැවත මතක් කරන්න පුළුවන්. ඒ සිහිය හොඳටම තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් අපිත් සිහිය හොඳට දියුණු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කීවෙනි කාරණේද? ඒ 6 වෙනි කාරණේ සිහිය දියුණු කරනවා කියන එක. ඊට පස්සේ 7 වෙනි කාරණේ තමයි ඔහු ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. ආර්ය භාවයට පමුණුන අවබෝධයෙන්ම අත්හැරීමට උදව් වෙන දුක් නැතිවීම පිණිස මනා උපකාරී වෙන අනිත්‍ය දැකීමට සමර්ථ වෙන්න ඕනේ. අනිත්‍ය දැකීමට සමර්ථ වූ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. පින්වත් මහා නාම මේ ආකාරයටයි ආර්ය ශ්‍රාවකයා සප්ත ධර්මයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට මොකද්ද සප්ත ධර්මය? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම අදාහගෙන පැහැදීමෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ කුසල් දහම් කෙරෙහි ඊට පස්සේ ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. අකුසල් දහම් කෙරෙහි ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ අකුසල් දහම් කෙරෙහි බය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ බහුශ්‍රත කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ වීරියක් තියෙන්න ඕනේ. සිහිනුවණ තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳ ප්‍රඥාවකින් යුක්ත වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරන්නේ මහාන පින්වත් මහානම ඊළඟට තමයි එයා ධානා සතර උපදවා ගන්න ඕනේ. ධානා සතර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය හොඳට ලබන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ධාන හතර හොඳට ලබලා ඒ ධාන හතර තුල හොඳට වාසය කරන්න පුළුවන්. Tamanට කැමති වෙලාවක වාසය කරන්න පුළුවන් තරම් ඒ විදිහට හොඳට පුරුදු කරලා තියෙන්න ඕනේ. යානාවක් වගේ. ඊට පස්සේ පින්වත් මහානාම යම් කලක ආර්ය ශ්‍රාවකයා ඔය ආයුරින් සීල සම්පන්න වෙනවාද? ඔය ආයුරින් ඉන්ද්‍රියන්හි මේ වසන ලද්ද දොරටු ඇතුළේ වාසය කරනවාද? ඔය ආයුරින් අවබෝධයෙන්ම දන් වළඳනවාද? ඔය ආයුරින් නිදිවරාගෙන භාවනා කරන කෙනෙක් වෙනවද? ඔය ආයුරින් සද්ධර්ම හතකින් සමන්විත කෙනෙක් වෙනවද? ඔය ආයුරින්ම මේ ජීවිතයේදී සැපසේ වාසය කළ හැකි පහසුවෙන් නිදුකින් විපුලව ලබන ධාන හතෙන් යුක්ත කෙනෙක් වෙනවද? පින්වත් මහානාම මේ ආර්ය ශ්‍රාවකයාට තමයි නිවන් මාර්ගයේ බැසගත් ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා කියන්නේ. ඔහු නරක නෝ බිජුවට මේ බිජුවලින් යුතු කෙනෙක්. නරක නෝ බිජුවලින් යුතු කෙනෙක්. ඒ කියන්නේ ඇත්තටම නරක නෝ බිජුව කියලා කියන්නේ එයා ධර්මයේ හැසිරෙනවනම් එයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ විදිහට. එයා නරක වුණ බිජුවක් නෙවෙයි. දැන් අපි විහි එහෙනවා නම් ඒකේ සෞත්වේජ බීජ තියෙනවා නම් ඒවා පැලවෙන්නේ නැහනේ. එහෙම නෙවෙයි. මෙයා හොඳ සාරවත් බීජයක්. ඔහුට අවබෝධ ඥානි උපදවා ගැනීමට පුළුවන්කම තියෙනවා. අවබෝධ ඥානි උපදවා ගන්න පුළුවන් එයාට ඇත්තටම. ආර්ය සත්‍ය අවබෝධය කරන්න පුළුවන් තරම් පුළුවන්කමක් එයාට තියෙනවා. අනුත්තර යෝගක් එහෙම නම් වූ අරහත්ත්වය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. පින්වත් මහානාම ඒක මේ වගේ දෙයක්. කිකිලියකට බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ තියෙනවා. ඒ කිකිලිය දැන් කිකිලියකට බිත්තර තිබ්බහම ඒ කිකිලි බිත්තර රකින්නවා. තමන්ගේ උණුසුමින් ඒ බිත්තර රකින්නවනේ. බිත්තර උණුසුම් කරනවා, හොඳින් උණුසුම් කරනවා, රකින්නවා, පරිස්සම් කරනවා. හැබැයි ඒ කිකිලියට මෙවැනි අදහසක් ඇති නොවෙන්න පුළුවන්. ඒ මොකද්ද? අහෝ මේ සැබෑවටම කුකුළු පැටවුන් තුඩින් හෝ කඩාගෙන, හොටින් හෝ කඩාගෙන මේ බිත්තර කඩුව කඩාගෙන පහසුවෙන් සුවසේ එළියට එනවා නම් හොඳයි කියලා එයාට ඒ වගේ අදහසක් ඇති නොවෙන්න පුළුවන් ඒ කිකිලියට. එහෙම ඇති නොවුනත් එයා ඒ විදිහටම පැටව ටික රකින්නකොට ඒ උණුසුම ලබා දෙනකොට ඒ බිත්තර පරිස්සම් කරනකොට ඒ හේතුවෙන් අර කුකුල් පැටව තුඩින් හෝ නියපොතු වලින් හෝ කඩාගෙන ඒ කටුවෙන් එළියට එනවා. සුවසේ එළියට එනවා. එයා ඒ විදිහට ප්‍රාර්ථනා කරේ නැතත් මේ කිකිලිය. ඒ වගේ තමයි මේ ප්‍රතිපදාවේ භික්ෂුවක් හැසිරෙනවද මේ ආකාරයෙන්ම ඒ ආකාරයෙන්ම භික්ෂුව මේ ප්‍රතිපදාව හැසිරෙනකොට ඒ භික්ෂුවට තියෙන මේ මෙහෙම අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ මොකද්ද? මම මනාකොට ධර්මය අවබෝධ කරනවා නම් මට පහසෙන් ධර්මය අවබෝධ කරන්න පුළුවන් වෙනවා නම් මට ඉක්මනට ධර්මය අවබෝධ කරන්න පුළුවන් වෙනවා නම් කියලා ප්‍රාර්ථනාවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ භික්ෂුව මේ විදිහට හැසිරෙනවා නම් ධර්මයේ මේ කියන ආකාරයෙන් ඒ භික්ෂුවට ටක් ගහලා ධර්මය අවබෝධ වෙනවා. වහා ධර්මය අවබෝධ වෙනවා. පහසෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.
අන්න ඒ වගේ මාර්ය ශ්‍රාවකයා ඔය අයුරින් සීල සම්පන්න වෙනවද? ඔය අයුරින් ඉන්ද්‍රිය සංවරයේ යෙදෙනවද? ඔය අයුරින් ඉන්ද්‍රියන් හිදරට වසාගෙන වාසය කරනවද? අවබෝධයෙන් දන් වළඳනවද? නිදිවරාගෙන භාවනා කරනවද? ඔය සප්ත ධර්මයන්ගෙන් සද්ධර්ම සතකින් සමන්විත වෙනවද? ඔය අයුරින්ම සුවසේම සතර ධ්‍යාන ලැබනවද? ඒ කෙනා ඒ ආර්ය ශ්‍රාවකයා නිවන් මාගේ බැසගත් ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා කියනවා කියලා මහා නාම ස්වාමී ශාක්‍යයට ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් මෙයා සතර ධ්‍යානෙ ලබාගෙන ඉන්නවනේ. ඊට පස්සේ මේ හතරවෙනි ධ්‍යානයේදී පිරිසිදු උපේක්ෂාව ලැබුවට පස්සේ ඒ භික්ෂුව මොකද කරන්නේ? පෙර ಜಾති තමන්ගේ පෙර ಜಾති දැකීමේ නුවණ ලබා ගන්න අතීතයට සිත මෙහෙවනවා. අතීතයට සිත මෙහෙවනවා. ඊට පස්සේ ಜಾති දෙකක්, ಜಾති 10ක්, 20ක්, 30ක්, ඊට පස්සේ ලක්ෂයක්, කෝටියක් ඔය විදිහට එයාගේ පිනේ ස්වභාවයට අතීතයේ එයාගේ ජීවිත දකින්න පුළුවන් වෙනවා. ඒක පළවෙනි විද්‍යාව. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලබා ගන්නවා. කලින් කර්ම ඊට පස්සේ දෙවෙනියට චතුූපපාත ඥානෙ ලබා ගන්නවා. අන්න අය උපදින තැන් අකුසල් කරපුවයි නිරේ යන එක දකින්න එක, කුසල් කරපුවයි සුගතිය යන එක දකින්න එක, චතුූපපාත ඥානෙ ලබා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඊට පස්සේ මොකද කරන්නේ? අර විදිහට ආශ්‍රවක්ෂය වීම පිණිස මේ සිත මෙහෙවනකොට ඒ ආශ්‍රවක්ෂය වීම පිණිස සිත මෙහෙවනකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා ආශ්‍රවක්ෂය වෙලා එයා අරහත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා දැන් කලින් සීල සම්පන්න වීමක් තියෙනවද? ඒක චරණ ධර්මයන්ටයි ටිකක්. මේ දැන් භික්ෂුවගේ සීල සම්පන්න භාවයක් තියෙනවද? ඉන්ද්‍රිය සංවරය කරගත් භාවයක් තියෙනවද? ඊට පස්සේ ප්‍රමණ දැනගෙන ආහාර අවබෝධයෙන් ආහාර වළඳපු එකක් තියෙනවද? නිදි වරාගෙන භාවනා කරපු එකක් තියෙනවද? සද්ධර්ම සතකින් සමන්විත වුණ එකක් තියෙනවද? සතර ධ්‍යාන සුවසේ ලැබපු එකක් තියෙනවද? මේ කාරණා ඔක්කොම චරණ ධර්මයන්ටයි තී කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළා. ඒ භික්ෂුවගේ චරණ ධර්මයන් තමයි ඒ ඔක්කොම. ඒ භික්ෂුවගේ විද්‍යාවන් මොනවද? අර පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ, මේව තමයි මේ භික්ෂුවගේ විද්‍යාවන්. ඉතින් ඊට පස්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා පින්වත් මහා නාම ආර්ය ශ්‍රාවකයා ආශ්‍රවයන්ගේ සේවීමෙන් අනාශ්‍රව චිත්ත විමුක්තිය ලබාගෙන වාසය කරනවද? ඉතින් මේ විදිහට මේ ආකාරයෙන්ම මේ ප්‍රතිපදාවේ හැසිරෙන කෙනාට ආශ්‍රව ශ්‍රේ කළා අනාශ්‍රව චිත්ත විමුක්තියක් උපදවාගෙන වාසය කරන්න පුළුවන්. පින්වත් මහානාම මෙන්න මේ විදිහට සනන් කුමාර බ්‍රහ්මයාත් කියලා තියෙනවා. ඒ මොකද්ද කියලා තියෙන්නේ? සනන් කුමාර බ්‍රහ්මයා මේ වගේ ගාතාවක් කියලා තියෙනවා. කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ. ඒ කියලා කියන්නේ ගෝත්‍ර පිළිවෙලට ගන්නවා නම් ඒ කාලේ මොනවද මේ වර්ණ හතරක් තිබ්බන්නේ? ඒ කියන්නේ ಜಾති හතරක්, කුල හතරක් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. සනන් කුමාර බ්‍රහ්ම රාජයා කියලා තියෙනවා. කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ. ගෝත්‍ර පිළිවෙලට හොයාගෙන එනකොට ඇත්තටම ශ්‍රේෂ්ඨයි කියලා කියන්න පුළුවන් ශාස්ත්‍රීයයට. විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මනුස්සේති. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි කියලා කියනවා නම් කියන්න පුළුවන් විජ්ජාචරණ සම්පන්න කෙනාට කියලා. පින්වත් මහානාම සනන් කුමාර බ්‍රහ්මයා විසින් පවසන ලද ඔය ගාථාව මනමින් කියූ දෙයක්මයි. නොමනාව කියූ දෙයක් නෙමෙයි. සුභාසිතයක්මයි, දුර්භාසිතයක්මයි නෙමෙයි. අර්ථවත් දෙයක්මයි, අනර්ථවත් දෙයක් නෙමෙයි. මොකද ඒ ගාථා බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ එසේමයි කියලා අනුමත කරා. එතකොට ගෝත්‍ර පිළිවෙලට හොයාගෙන එනකොට මේ ශාස්ත්‍රීය තමයි ශ්‍රේෂ්ඨ කෙනා විදිහට සැලකන්නේ. ශාස්ත්‍රීය ශ්‍රේෂ්ඨ කෙනා. ඒ වගේම දෙවි මිනිසුන් අතර ওই විද්‍යාචරණ සම්පන්න කෙනා තමයි ශ්‍රේෂ්ඨ කෙනා කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව මුලින්ම හොඳට අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ නැගිටලා සාදු සාදු පින්වත් ආනන්ද
ඔබ මේ කිඹුලත්පුර වාසී ශාක්‍යවරුන්ට මනාව ශේක ප්‍රතිපදාව පැහැදිලි අයුරින් මේ කියලා දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව අනුමත කරා. ඉතින් ඔන්න ඔය විදිහටයි ඇත්තටම දැන් මේ දේශනාව භික්ෂුවකී ශේක ප්‍රතිපදාවනේ. එතකොට අපි මේ දේශනාව අහලා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අපි මේකට හිත පහදවා ගන්න ඕනේ. අනේ බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා මෙවැනි වූ ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් ප්‍රතිපදාවක් අපිට කියලා දුන්නා. ඒ ප්‍රතිපදාව තවමත් ජීවමානයි. අපිට මේ විදිහට ධර්මය හැසිරලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා අපි හිත පහදවා ගන්න ඕනේ. ඒ ආර්ය මහා සංඝයා මේ ප්‍රතිපදාවේ ගමන් කරලා මේ නිවන සාක්ෂාත් කරා කියලා සංඝයා කෙරෙහි පහදින්න ඕනේ. ඒ පහදින් පිනින් අපිට ලොකු සැපයක් ලැබලා දෙනවා. පැහැදිලා විතරක් එවැනි විපාකයක් අපිට ලැබෙනවා නම් මේ ධර්මයේ මේ විදිහට ගමන් කරනකොට අපිට කොච්චර පිනක් කොච්චර ආශිර්වාදයක් ලැබෙනවද? ඉතින් අපිට පුළුවන් විදිහට හැකි සෑම අවස්ථාවකදී අපි කරන්න ඕනේ මොකද්ද? පුළුවන් විදිහට සිල් රැකලා ඉන්ද්‍රිය සංවර කරලා නේද අවබෝධයෙන් ආහාර අරගෙන පුළුවන් විදිහට නිදි වරාගෙන භාවනා කරලා මේ සත්‍ය ධර්මයන්ගෙන් සමන්විත වෙලා ඊට පස්සේ පුළුවන් විදිහට ධ්‍යාන උපදවාගෙන අපි භාවනා කර නේද අපි මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. අපිටත් කවදා හරි නිවන් දකින්නවා නම් නිවන් දකින්න තියෙන්නේ මේ පිළිවෙලටම තමයි නේද? ඉතින් ඒ නිසා අප සියලු දෙනාටම මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සීලුම් පුණ්‍ය ධර්මයන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් අපි මේ ධර්ම දේශනාවෙන් රැස් කළා වූ සීලුම් පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම සීල දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති වන්නා වූ සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්තුන්ගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන්නා වූ දෙවියෝ මේ පින්තුන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය සපයත්වා. දිව්‍යෝද ගෞතම බුදු සසුනේ ධර්මාභෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. වහවහ ධර්මාභෝධයට අපරස් කළා වූ මේ සීල පුණ්‍ය ධර්මියෝ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේටත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ මේ සම්පසාදිනී දහම් දේශනාව ඒ ප්‍රධාන වශයෙන් බාරගෙන කටයුතු කරන්නේ මේ 2022 ජූනි මාස 13 වෙනි දින මේ පරිලෝයන්ට යෙදුණා වූ ඉන්ද්‍රාණි මල්කාන්ති මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සම්පසාදිනී දහම් දේශනාව බාර අරගෙන මේ පරිලෝයන්ට යෙදුණා වූ දෙමුතුරුවන් මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ පරිලෝයන්ට යෙදුණා වූ සීලෝම මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මේ පරිලෝයන්ට යෙදුණා වූ සීලෝම ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සීලෝම මළගේ ඥාතීන් පරලොව වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම වහවහ සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ රැස් කළා වූ සීලුම් පුණ්‍ය ධර්මියෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත් වාසය කරන්නා වූ ඒ ඉන්ද්‍රාණි මල්කාන්ති මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ලයනල් කැප්පටිපොළ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මනෝරි විජේසිංහ මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කාංචනා කැප්පටිපොළ මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. සුනිල් නියදගල මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සීල දිනාටත් ධර්මුණුපුර සීල දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිංගිති අමායා දීනියට දේවමී පැහැසරා දීනියට විතුලි පුන්නහරා දීනියට ගංගන මියුරන්ද පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඕමාන්හි විසන සංජීව මහත්මයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් එකලෙසම අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලබත්වා. ඒ සියලු දෙනාටත් සෝසේ සීල ගුණ ධර්ම ආරක්ෂා කර ගනිමින් ගුණ ධර්ම දියුණු කර ගනිමින්
ඒ වාසය කරන්නත් ඒ කරන කියන රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සෝසේ සාර්ථක කරගන්නත් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ සියලු දෙනාට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට රටලෝක වාසී සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരിക මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධාකාරී මණ්ඩලයේ සීලුම සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගෞතම බුදු සසුනට සිව්පසින් අපපස්ථාන කරන්නා සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්නතුනි පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අපි සියලුම දෙනා එකතු වෙලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙස හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබට පුළුවන්කම තිබෙනවා සම්ප්‍රසාදිනී සදහම් දේශනා මාලාවේ එක දේශනාවක් ශ්‍රද්ධා රූපාණී ඔස්සේ විකාශය කරන්නට බැතිබර දායකත්වය ලබා දෙන්න ඒ උතුම් ධර්ම දානය සිදු කරන්න. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 071 232 8887 දුරකථන අංකය ඔස්සේ 071 232 8887 දුරකථන අංකය ඔස්සේ අපි නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන්න සමුගන්නවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.